නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. පුනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. සත්තසු බොජ්ජංගේසු කතංච පන භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. සත්තසු බොජ්ජංගේසු සන්තං වාච්ඡත්තං ධම්මවිචය සම්බොජ්ජංගං අත්තිමේ අච්ඡත්තං ධම්මවිචය සම්බොජ්ජංගෝති පජානාති. අසන්තං වාච්ඡත්තං ධම්මවිචය සම්බොජ්ජංගං නත්ති මේ අච්ඡත්තං ධම්මවිචය සම්බොජ්ජංගෝති පජානාති. යතාච අනුප්පන්නස්ස ධම්මවිචය සම්බොජ්ජංගස්ස උපාදෝති තංච පජානාති. යතාච uppannස්ස ධම්මවිචය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති. වාසනාවන්ත සැදැහැති පින්නතුනි, ලක්වැසි ලෝවැසි සැම සිත් සතන් සනසනු පිණිස ලෞතුරා තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිවනටම මාවත කියන, නිවනටම එක්මගක් බවට පත්වෙන මේ සතර සතිපට්ඨානය පිළිබඳවයි අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ. මේ වසරේ අපි සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සාකච්ඡා කරගෙන ඒ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බෝධ්‍යංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳවයි අපි මේ වසරේ සාකච්ඡා කරන්නේ. එයින් සතර සතිපට්ඨානය කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව අපි සාකච්ඡා කරලා දේශනාවන් කරලා නිමාවටපත් කළා. මේ දිනවල අපි මේ ධම්මානුපස්සනාවයි සාකච්ඡා කරන්නේ. ධම්මානුපස්සනාවෙත් නීවරණ කොටස, කන්ද කොටස, ආයතන කොටස අපි සාකච්ඡා කළා. දැන් අපි සාකච්ඡා කරන්නේ බොජ්ජංග කොටසේ අයිති වෙන සිහිය, නුවණින් විමසීම, වීරිය, ප්‍රීතිය, එවැගේම සංසිඳීම, කායික මානසික සංසිඳීම,
සිත සමාධිගත වීම, එකඟ වීම නැතිනම් ඊළඟට සිතේ මැදහත් බව. මෙන්න මේ ධර්මතාවයන් පිළිබඳවයි දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ. ඒ අනුව අපි ගිය සතියේ සාකච්ඡා කළා සිහිය පිළිබඳව. අපි මේ සතිය තුලදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නුවණින් විමසීම පිළිබඳවයි. සිහිය පිළිබඳව සතිමත් වුණු එහෙමත් නැතිනම් බෝධ්‍යංග ධර්ම පිළිබඳ අවබෝධයක් ලැබුව ඔබට ලොව පවතින ධර්මතාවයේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අද මේ දේශනාව උපකාරයක් කරගන්න හැටියට මෙත් සිතින් සිහිපත් කරමින් අද ඒ අනුව ධර්මානුශාසනය සඳහා මාතෘකාව බවට පත් කරගන්නේ සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සනාවේ බෝධ්‍යංග කොටසේ ධම්මවිචය සම්බෝධ්‍යංගයයි. ධම්මවිචය කියලා කියන්නේ පින්නතුනි නුවණින් විමසීම. බලන්න ඔබ ඔබේ ජීවිතයේ නුවණින් විමසීම කොතෙක් කරනවද කියලා. ඔබේ ජීවිතයේ එදිනෙදා කටයුතු කරන විට ඔබ නුවණින් විමසලා කටයුතු කරන්නේ කොච්චරද? සමහර දේවල් පිළිබඳව ඔබ එසේ නුවණින් විමසීමක් නැතිව නොයෙක් කටයුතු වල යෙදෙන්නට පුළුවන්. අද අපි බලමු මේ නුවණින් විමසීම කියන කාරණය, මේ ධර්මතාවය, මේ ස්වභාවය කොතෙක් අපේ ජීවිතයට සම්බන්ධ වෙනවද කියන කාරණය පිළිබඳව. ධම්ම විචය නුවණින් විමසීම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සංසාර විමුක්තියක්, නිවන, සැනසීම, මේ ඝෝරතර සංසාර ගමන නිමා කරන්නට, නිෂ්ඨාවකට එළඹෙන්නට වීරිය ආරම්භ කරන යම් කෙනෙක් වේනම් එයාට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු, නැවත මහන්නි භික්ෂුව ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මෙන්න මේ ධර්මතාවයේ පිළිබඳව, මෙන්න මේ නුවණින් විමසීම කියන මේ ධර්ම කාරණය පිළිබඳව ධම්මානුපස්සී විහෙරති, ධම්මානුපස්සීව වාසය කරන්නට ඕන. සත්තසු බොජ්ජංගේසු, සත්ත බෝධ්‍යංග, ඒ අතරින් ධම්මවිචය සම්බෝධ්‍යංගයයි අද සාකච්ඡාව. කතංච පන භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ධම්මවිචය සම්බෝධ්‍යංගය. කොහොමද මේ ධම්මවිචය සම්බෝධ්‍යංගය පිළිබඳව ධම්මානුපස්සී වන්නේ? මේ භාග්‍යතුන් වහන්සේගේ භාෂිතයයි. සන්තං වා අජ්ජත්තං ධම්මවිචය සම්බෝධ්‍යංගං අත්තිමේ අජ්ජත්තං ධම්මවිචය සම්බෝධ්‍යංගෝති පජානාති. බලන්න පිනතුනි, මේ බෝධ්‍යංග ධර්මවල ස්වභාවය තමන් තුළ පවතින විට අපි සමහර විට හරි විමසිල්ලෙන් කටයුතු කරනවා. මේ මොකක්ද වෙන්නේ? සාමාන්‍ය සරලව ගත්තොත් සුළඟ හමනවා. සුළඟ හමනකොට සිසිල ඔබේ ගතට දැනෙනවා. ඔබ අහෝ සුවයක්, අහෝ සැපයක් කියලා ඒ උපාදාන කරනවා මිසක එහි හේතුඵල දකින්නේ නැහැ. හැබැයි සමහර විට අපි හේතුඵල දකිනවා. ඇයි මට මේ සුවය දැනෙන්නේ? හමන සුළඟ නිසා. සුළඟ දැනීම කියන්නේ මොකක්ද? සමහර විට ජීවිතේ නිස්කලංකයි, තනිවම හුදකලාවේ ඉන්න විට මොකක්ද මේ ජීවිතය? මේ ජීවිතයේ යථාර්ථය මොකක්ද? ඇති වෙනවා, නැති වෙනවා. දැන් ඔබට ලෝකයේ ධර්මතාවය යම් තාක් හෝ දැනෙන මොහොතක්. එහෙනම් පින්නතුනි, මෙන්න මේ විදිහට ඔබ ලෝකය ගැන දකින විදිහක් තියෙනවා. ඔබ ලෝකය ගැන හිතන විදිහක් තියෙනවා. අන්නේ දැකීම, ඒ සිතීම භාග්‍යතුන් වහන්සේ ධර්මතාවය, ධම්මවිචය හැටියට තාම සරලව අපිට තේරුම් ගන්නට පුළුවන්. එහෙමනම් අපි විටින් විට ජීවිතයේ මේ විදිහේ නුවණින් විමසීම් කරනවා. හමන සුළඟ, දැනෙන සුවය, දැනෙන රසයන්, දැනෙන ස්පර්ශයන්, දැනෙන හුදකලා බව, දැනෙන තනිකම,
දැනෙන අසරණකම්, දැනෙන දුක් පීඩා, මේවා අභියස අපි සමහර වෙලාවට මේක ලෝකේ හැටි. සිතේ සම්පූර්ණ කෙලෙස් දුරු කරලා නෙවෙයි. අපි විතක එහෙම හිතනවා. මේ ලෝකේ හැටි. ලෝකයේ ධර්මතාවය ඕකයි. කාටත් ඉතින් ඔය දේ වෙනවා. මට විතරක් නෙවෙයි. තමන්ගේ හිතින් මෙන්න මේ විදිහේ නුවණින් විමසා බැලීම සිද්ධ කරලා දුකේදී සිත මධ්‍යස්ථ කරගන්න අවස්ථා, සැපේදී සිත මධ්‍යස්ථ කරගන්න අවස්ථා, හුදකලාවේදී ඒ වින්දනය කරන අවස්ථා ඔබට ඕන තරම් ඔබේ ජීවිතේ සිදු වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඔය හුදකලාව, හැබැයි ඔය දුක් පීඩා, හැබැයි ඔය සැප කියන අපි හිතාගෙන ඉන්න දේවල් හැම වෙලාවෙම අප වටා තියෙනවා. හැම වෙලාවම ලෝකේ තියෙනවා. අන්නේ ධර්මතාවයයි භාග්‍යවතුන් වහන්සේ මේ පෙන්වා වදාළේ. උන්වහන්සේ දේශනා කරනවා සන්තං වා අජ්ජත්තං. අජ්ජත්තං, අජ්ජත්ත කියලා කියන්නේ තමන් තුල අජ්ජත්ත. දැන් අපිට මේ කයේ දැනෙන කොටස අජ්ජත්තයි. තමන් පිළිබඳව පමණක් ගත්තා තමන්ගේ කයත් අජ්ජත්ත බහිද්ද වෙන්නට පුළුවන්. තමාට හිසේ වේදනාව දැනෙන විට අනිත් කයේ කොටස් ගැන අවබෝධයක් නැහැ. එතකොට හිස අජ්ජත්තයි, ශරීරයේ ඉතිරි කොටස් බහිද්දයි. මේක තමන් තුලත් අනුන් තුලත් හැටියට දකින්නත් පුළුවන්. තමන්ගේ කයේ ස්වභාවයත් අන් අයගේ කයෙහි ස්වභාවයත් මට සුළඟේ සුවය දැනෙනවා වගේ අන් අයටත් දැනෙනවා. ඒ විදිහට අපිට අජ්ජත්ත බහිද්ද වශයෙන් සලකන්න පුළුවන්. ඒ කොහොම වුණත් දැන් බඹයක් පමණ වූ මේ සිරුරම ලෝකයේ කියා සිතා මේ සිරුරෙහිම අජ්ජත්ත බහිද්ද බලන්නට පුරුදු වෙනකොට ඔබ තවදුරටත් ධර්මතාවයට, ලෝකයේ යථාර්ථය අවබෝධයට සමීප වෙනවා. එහෙනම් සන්තං වා අජ්ජත්තං, තමා තුළ පවතින කල්හි කුමක්ද? නුවණින් විමසීම. අර අපි මුලින් සඳහන් කළ පරිදි තමන් තුළ නුවණින් විමසීමක් පවතින විට සම්බොජ්ජංගං, අන්නේ බෝධ්‍යංග ධර්මය. ඒ නුවණින් විමසීම පින්නතුනි බෝධි අංගයක්, බෝධි අංකුරයක්. ලෝකයේ ගැන වටහා ගැනීම කනස්සල්ලෙන් නෙවෙයි, උදම් වෙලා නෙවෙයි, මධ්‍යස්ථ සිතින් ලෝකයේ ගැන නුවණින් විමසීම බෝධ්‍යංග ධර්මයක්. ධම්මවිචය, නුවණින් විමසීම නම් වූ මෙන්න මේ බෝධ්‍යංග ධර්මය තමා තුළ ඇතැයි. අත්තිමේ අජ්ජත්තං, තමන් තුළ අත්ති ඇත, තමන් තුළ තියෙනවා කියලා. මම ලෝකයේ දිහා නුවණින් දකිනවා. මගේ ප්‍රේයන් මගෙන් වෙන්ව යන විට, මගේ මව්පියන් මාව මගේ ජීවිතයෙන් අයින් වෙන විට, මගේ දූපුතුන්, ස්වාමි භාර්යාවන්, මා ප්‍රිය කරන දේ, මා ප්‍රිය කරන වස්තු, මා ප්‍රිය කරන සම්පත්, ජීවී අජීවී වශයෙන් ඒ සම්පත් මට ලැබෙනකොට මෙන්ම මගෙන් ඈත්ව යනකොට මම ඒ තුල පවතින ධර්මතාවය, බෝධ්‍යංග ධර්මය නුවණින් විමසමින් සිහි කරනවා. තමන් තුළ මේ ස්වභාවය ඇති විට ඇති බව දැනගන්නවා. මොන ස්වභාවයේද? නුවණින් විමසීම. කුමන නුවණින් විමසීමක්ද? ලෝ ධර්මතාවයන් පිළිබඳව. උපන් දවසේ ඉඳලා ඔබ වටා කොච්චර දේවල් එකතු වුණාද? උපන් දවසේ ඉඳලා ඔබ වටා කොච්චර දේවල් එකතු වී තිබුණු දේවල් නැති වුණාද? එහෙමනම් පිනතුනි මේ ලෝකයේ ඇතිවීම නැතිවීම ලෝක ධර්මතාවය. නුවණින් විමසලා බලන්න. ධම්මවිචය, නුවණින් විමසන්න. එවිට ඔබට අවබෝධ ඥාණයෙන් අංගයක් ලෙස දැන් එතකොට ඔන්න බලන්න, ලෝකයේ ගැන විමසනවා, අප වටා තියෙන සම්පත් තම තමන්ට සාපේක්ෂව හිතා බලන්න. තමා තුළ නුවණින් විමසීම. දැන් එතකොට තමා වටා තියෙන සම්පත් පිළිබඳව, වස්තුන් පිළිබඳව, ජීවී අජීවී වශයෙන් මා මුලින් සිහිපත් කර විදිහට ප්‍රේයන් අප්‍රේයන් කියන මෙන්න මේ කියන ස්වභාවය පිළිබඳව නුවණින් විමසීමක් තමා තුළ
ඇති විට තමා තුළ ඇතැයි කුමක්ද අවබෝධ ඥානයේ අංගයක් ලෙසින් අන්නේ නුවණින් විමසීම වැඩි වෙන්න ඔබට පැමිණෙන දුක් කරදර කම්කටොළු අභියස ඔබට පැමිණෙන ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත දේවල් අභියස එහි ධර්මතාවයේ දකින්න ඔබේ අවබෝධ ඥානයේ අංගයක් ලෙස එය මනාකොට දැනගත යුතුයි. ඒ ඔබේ අවබෝධ ඥානයේ අංගයක්. බෝධ්‍යංග ධර්මයක්. මොකක්ද මේ අංගය? ධම්මවිචය. නුවණින් විමසීමයි. අපි ගොඩක් දේවල් නුවණින් විමසන්නේ නැහැ. ද්වේෂයෙන් විමසනවා වෙන්න පුළුවන්. රාගයෙන් විමසනවා වෙන්නට පුළුවන්. මෝහයෙන් විමසනවා වෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාවෙන් විමසනවා වෙන්න පුළුවන්. බලන්න අන් අයගේ සම්පත් අවිද්‍යාවෙන් විමසනවා. ලෝභකමෙන් විමසනවා. තෘෂ්ණාවෙන් විමසනවා. එතකොට ලෝකයේ ධර්මතාවය පෙනෙන්නේ නැහැ. එතකොට ඇති වෙන්නේ වෛරය, ක්‍රෝධය, අලිගැනීම, ඊර්ෂ්‍යාව, තරහව, රාගය මේ වගේ අකුසල් වලින්ම ලොව පවතින යථාර්ථය වහලා දානවා. එහෙනම් මෙන්න මේ අවබෝධ ඥානයේ අංගයක් ලෙස ධම්මවිචය මනාකොට දැනගන්නවා. මනාව අවබෝධ කරගන්නවා. මනාව තේරුම් ගන්නවා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කාරණය පිළිබඳව දේශනා කොට වදාළා. එහෙමනම් පින්නතුනි ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අසන්තං වාජ්ජත්තං. දැන් ඉස්සෙල්ලා අත්තිමේ අජ්ජත්තං කියපු කාරණය අසන්තං වාජ්ජත්තං තමා තුළ නොපවතින කල්හි මේ ලෝකේ දැන් අර මා මුලින් සිහිපත් කර විට ඒකත් අපි දැනගන්නවා. දැන් මගේ හිත ද්වේෂයෙන්, මෝහයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් රත් වෙලා මා අභියස හේතුව මා දකින්නේ ද්වේෂ සිතක් ලෙසින්, වෛර සිතක් හැටියට, රාග සිතක් හැටියට. එහෙමනම් ධම්මවිචය අන්න වෙනස් වෙනවා. සමහර විට නුවණින් විමසනවා. දැන් මේක Taman තුළ මේ වගේ වෙලාවට රාග, ද්වේෂ, මෝහ ඇවිස්සුණු විට අසන්තං වා අජ්ජත්තං. අජ්ජත්තං Taman තුළ අසන්තං වා නොපවතින කල්හි කුමක්ද? ධම්මවිචය. ධම්මවිචය කියන්නේ නුවණින් විමසීම. සම්බොජ්ජංග. නුවණින් විමසීම නැමැති බෝධ්‍යංග ධර්මය තමන් තුළ නොපවතින කල්හි නොපවතිනවා කියලා අවබෝධ ඥානයේ අංගයක් ලෙස මනාකොට දැනගන්නවා. තමන් තුළ පවතින විටත් අවබෝධ ඥානයේ අංගයක් ලෙස දැනගන්නවා. තමන් තුළ නොපවතින කල්හිත් මේ නුවණින් විමසීම මේ බෝධ්‍යංග ධර්මය අවබෝධ ඥානයේ අංගයක් කියලා මනාකොට තේරුම් ගන්නවා. ඒක ලෝකේ ධර්මතාවයක්. කෙලෙසුන්ගෙන් පිරුණු ලෝකේ අපි ලෝකේ අල්ලන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. මේක ලෝකේ ධර්මතාවයයි. රාගයෙන් රත් වුණු මිනිසුන්, මෝහයෙන් මුලා වුණු මිනිසුන්, අඳුරෙන් අඳුරට ගිය මිනිසුන් දැක්කාම අපි ද්වේෂ සිත් හදා ගන්න හොඳ නැහැ. අපේ හිත රිදව ගන්න හොඳ නැහැ. ඇයි? ඒක ලෝකේ ධර්මතාවයක්. කවුරුන් විසින්වත් මෙහෙවීමක් නොව. ඒ තමයි රාග නිස්ෘත ලෝකයේ ධර්මතාවය. ද්වේෂ නිස්ෘත ලෝකයේ ධර්මතාවය. මෝහය මුසුණු ලෝකයේ ධර්මතාවය. එයා නුවණින් විමසන්නේ නැහැ. අපේ හිතෙත් එහෙම අවස්ථාවක් තියෙනවා. අපිත් හැම දෙයක්ම නුවණින් විමසන්නේ නැහැ. ඕනම කෙනෙක් උතුම් මනුෂ්‍ය භවයක් ලැබපු කෙනෙක් සමහර කාරණාවන් සමහර විටක ජීවිතයේ කුමන අවස්ථාවකදී හෝ නුවණින් විමසීමක් යම් මොහොතක සිද්ධ වෙනවා. වැඩි හරියක් නොවෙන්නට පුළුවන්. අන්න ඒ වගේ තමන් තුළ නුවණින් විමසීම නොපවතින කල්හි ඒ බෝධ්‍යංග ධර්මයේ අවබෝධ ඥානයේ අංගයක් ලෙස වැඩෙන්න පටන් ගන්නවා. ඒක මනාකොට දැන ගැනීමෙන් පජානාති. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නත්තිමේ අජ්ජත්තං. තමා තුළ නැතයි. දැන් අර පවතින්නේ නැහැ. සමහර විට දැන් තමන් තුළ එහෙම එකක් නැහැ. වෛරයෙන්ම, ක්‍රෝධයෙන්ම, ද්වේෂයෙන්ම රත් වෙලා. එහෙම නොපවතින උපමනක් නෙවෙයි, ඇත්තෙම නැහැ. විටින් විට ඇති වෙන ස්වභාවයක්වත්
ඇත්තෙම නැති වෙන ස්වභාවය පිළිබඳවයි. නැහැ. දැන් අපිට යමක තියෙනවා කියන එකත් නැහැ කියන එකත් සාපේක්ෂව බලන්න. තියෙනවා කිව්වහම කුමක් හෝ තිබෙනවා. නැතයි කියලා කිව්වහම නැහැ කියලා කිව්වම කුසියක් මෙහි නැහැ. එහෙනම් අපි සමහර විට මේ හිතේ ස්වභාවයයි ධර්මතාවයයි නුවණින් විමසීමක් කියන එක ඇත්තේම නැහැ. ඒට පින්නතුනි මේ ලෝකයේ ධර්මතාවයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ නුවණින් විමසීම අප ළඟ ඇත්තේම නැති වෙලා යන්නේ මොකක් නිසාද? සිහිය නැහැ. සතිමා අවදියෙන් සිටිය යුතුයි. සතිමා අවදියෙන් සිටින විට අපිට පුළුවන් ලෝව ධර්මතා ඉවසන්න. කාන්ති ඉවසනවා. ඉවසන ධර්මතා නිසා පුළුවන් අපිට ලෝව කොච්චර කැළඹුණත් හරියට මහ සයුරේ වෙරළ වගේ ලෝව අප්‍රමාණව කැළඹෙනවා. අවදියෙන් සිටින විට ඉවසන විට අප්පසද්දෝ අපිට පුළුවන් නිහඬවන්න. එහෙනම් තමන් තුල නත්ති මේ අජ්ජත්තං තමා තුල නැතයි. කුමක්ද? නුවණින් විමසීම නැමැති බෝධ්‍යංග ධර්මය. අවබෝධ ඥානයංගයක්. ඒක නැතයි කියලා දැන ගැනීම අවබෝධ ඥානයංගයක්. ලෙසින් මනාකොට දැන ගන්නවා. දැන් බලන්න පින්නතුනි. විතකමා ලෝව දකින්න විදිය. විතකමා ලෝව සමග ගැටෙන විදිය. විතකමා ලෝව සමග ඇලෙන විදිය. ඇලුනත් ගැටුනත් මෙන්න මේ ධර්මතා පිළිබඳව නුවණින් විමසීමක් අපිට තියෙනවා නම් අන්න ඒ විමසීම පිළිබඳව පූර්ණ සතිමත් බවක්. සතිමා කියලා කියන්නේ අවදියෙන් සිටීමක්. ඉවසීමක්. ඒත් සමගම හිතේ මේ ස්වභාවයට කනස්සලු නොවි හිතේ මේ ස්වභාවයට නොඇලි නිහඬවන ලක්ෂණය ධම්මවිචයයි. නුවණින් විමසීමයි. එතකොට තමා තුළ පවතින කල්හි ඒත් බවක් දැනගන්නවා. තමා තුළ ඇති බව ප්‍රත්‍යක්ෂ කරගන්නවා. තමා තුළ නොපවතින කල්හි ඒ බවක් දැනගන්නවා. තමා තුළ නැති වූ විට නැති බව දැනගන්නවා. යතාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති. බලන්න. යතාච අනුප්පන්නස්ස යම් ආකාරයකින් අනුප්පන්නස්ස කියන්නේ නූපන්. අර මුලින් අපි සාකච්ඡා කළ කාරණා යම් හේකින් නූපන් හිත. නුවණින් විමසීමක් ඇති විට නැති විට. එහෙනම් යතාච අනුප්පන්නස්ස ධම්මවිචය සම්බොජ්ජංගස්ස. දැන් අපි ළඟ නුවණින් විමසීම යම් ආකාරයකින් නූපන් විට ධම්මවිචය සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති. අන්න ආපහු අර නුවණින් විමසීමක් නැතිව පවතින සිත ඔන්න උප්පාදෝ හෝති උපදින්න පටන් ගන්නවා. දැන් නුවණින් විමසනවා. පෙර වගේ නෙවෙයි. මට කේන්ති ගියා. කේන්ති ඇවිල්ලා මම කරපු වැඩ අයියෝ කුමටද මා ගැටුනේ? කුමටද මා රිදවුනේ? කුමටද මගේ හිත මෙතෙක් ගැටි ගැටි ඇලි ඇලි තිබුණු සිත පිළිබඳ නුවණින් විමසීම පටන් ගන්නවා. නොතිපුණු ධම්මවිචය සම්බොජ්ජංගය උප්පාදෝ හෝති. අන්න ඉපදුනා. තංච පජානාති. ඒකෙන් උදම් වෙන්න දෙයක් නැහැ. ඒක දැනගෙන සිටිනවා. සතිමා අවදියෙන් සිටිනවා. ඒක ඉවසනවා. කාන්ති ඉවසීම. දැන් බලන්න. නූපං යම් ආකාරයකින් නූපං නුවණින් විමසීම නැමැති බෝධ්‍යංග ධර්මය උප්පාදෝ හෝති උපදිනවා. තංච පජානාති. ඒ උපදින බව දැනගන්නවා. එහි ප්‍රීති වීමටවත් කැටීමටවත් කිසිවක් නැහැ. මෙයයි ධම්මවිචය. මේක බෝධ්‍යංග ධර්මයක්. මේන් කුමක්ද වෙන්නේ? අවබෝධ ඥානයේ අංගයක් ලෙස වැඩෙනවා. පැලයක් හිටෙව්වම ඒ පැලය ටික ටික වැඩිලා මල් පල හට ගන්නවා වගේ. පිනතුනි මේ බෝධ්‍යංග ධර්මය පිළිබඳව සතිමත් වන විට
වැඩෙන්නේ අවබෝධ ඥානයේ අංගයක් ලෙසින්. අවබෝධ ඥානයයි. එහෙනම් නුවණින් විමසීම යම් ආකාරයකින් නූපන් කල්හි නූපන් නුවණින් විමසීම උපදින විට උපදින බව දැනගන්න. දැන් මම ලෝකයේ දෙස බලන්නේ නුවණින්. ඔන්න නුවණින් නොබැලූ කෙනා නුවණින් බලන විට ඒ උපදින බව පංච පජානාති දැනගන්නවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යතාච uppannassa ධම්ම විචේ සම්බොජ්ජංගස්ස. දැන් ඔන්න ලෝකයේ දෙස නුවණින් විමසීම නැමැති බෝධ්‍යංග අවබෝධ ඥානයේ අංගයක් ලෙස බෝධ්‍යංග ධර්මයේ වැඩෙනවා. මොන බෝධ්‍යංගයේද? ධම්ම විචේ සම්බොජ්ජංගය. මෙන්න මේ වැඩෙන ධම්ම විචේ සම්බොජ්ජංගය එහෙමත් නැතිනම් උපන්නා වූ නුවණින් විමසීම කියන කාරණය. යතාච uppannassa. මොකක්ද ඉපදුනේ? නුවණින් විමසීම. එහෙමත් නැතිනම් ධම්ම විචේ සම්බොජ්ජංගය. උපන්නා වූ ධම්ම විචේ සම්බොජ්ජංගය දැන් කොහොමද නුවණින් බලන්නේ? අවබෝධ ඥානය දියුණු කරගන්නේ කොහොමද? යතාච uppannassa. යම් ආකාරයකින් උපන්නා වූ නුවණින් විමසීම කියන මේ බෝධ්‍යංග ධර්මය. මේක මොකද කරන්නේ? භාවනා පාරිපූර්ණී හෝති තංච පජානාති. ඔබට නිතර ඇහෙනවා මේ වචනය බෝධ්‍යංග පබ්බයේදී බෝධ්‍යංග කොටසේදී භාවනාය පාරිපූර්ණී හෝති. මොකක්ද මේ භාවනාය පාරිපූර්ණී හෝති කියන්නේ? බෝධ්‍යංග ධර්මය පාරිපූර්ණී හෝති පූර්ණත්වයට පත් වූ බව. මොන බෝධ්‍යංගයේද? නුවණින් විමසීම නැමැති බෝධ්‍යංග ධර්මය පූර්ණත්වයට පත් වූ බව. භාවනාය පාරිපූර්ණී හෝති තංච පජානාති. අන්න ඒකත් අපි අවබෝධයෙන් දැනගන්නවා. දැන් බලන්න නුවණින් විමසීම තමන් තුළ පවතින කල්හි පවතින බව. තමා තුළ ඇති විට ඇති බව. තමා තුළ නොපවතින කල්හි නොපවතින බව. තමා තුළ නැති විට නැති බව. ඇති විට ඇති බව, නැති විට නැති බව. පවතින කල්හි පවතින බව, නොපවතින කල්හි නොපවතින බව. ඊළඟට නොපවතින කල්හි උපදින බවත් ඉපදිච්ච බෝධ්‍යංගය පූර්ණත්වයට පත්වී මේ ක්ෂණයෙහි මේ බෝධ්‍යංග ධර්මය නුවණින් විමසීම. දැන් බලන්න ඔබ අවදියෙන් සිටිමින් සතිමත්ව සතිමා කියලා කිව්ව එකයි අවදියෙන් සිටිමින් ලොව දෙස බලන විට ඔබ ලෝකය දකින්නේ අවබෝධ ඥාණයෙන්. අන්නේ නුවණින් විමසීම නැමැති අවබෝධ ඥානයේ අංගයක් ලෙසින් වැඩෙන මේ ධම්ම විචය පූර්ණත්වයට පත් වූ බව මේ බෝධ්‍යංග ධර්මයේ වඩනකොට දැන් අපිට පුළුවන්. භාවනා ඉරියව්වෙන් ඉන්නකොට අපේ හිතට මානසිකාර අප්‍රමාණ වෙනවා. අපි ලෝකයේ විවිධ අරමුණු ඔස්සේ ලෝක හදනවා. පෙනෙන රූප ඔස්සේ, ඒ මානසිකාර ඔස්සේ, ශබ්ද ඔස්සේ, දැනෙන ගඳ සුවඳ ඔස්සේ. අපි කියමුකෝ අපි භාවනාවට වාඩි වෙච්ච වෙලාවක අපේ නැහැයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ යමක් පිච්චෙන සුවඳ, යමක් ඉදෙන සුවඳ, ව්‍යංජනයක සුවඳ. ඔබට ගොඩක් සමීප දේවල් මම සිහිපත් කරන්නේ. ඒ වගේම යම් ආහාරයක සුවඳ ඔබට දැනෙනකොට ඔබ ඒ සමග බලන්න මේ එක ඉන්ද්‍රියක් ගැන හිතන්න. ඔබ ලෝකයක් හදනවනේ. මේ දැනුනේ අහවල් සුවඳයි. මේ සුවඳ එන්න නම් මෙන්න මේ හේතුව වෙන්න ඇති. මේ සුවඳ මට දැනෙන්නේ මේ ආහාරයේ මේ ළඟ පාතක ඇති. දැන් භාවනා ඉරියව්වෙන් ඉන්න කෙනාට ඔන්න ඔය විදිහට මානසිකාර හැදෙනවා. ඊට පස්සේ අපි නැවතේ මානසිකාරය පිළිබඳව මෙහෙම හිතනවා. මම මේ වැඩකට නැති දේවල් නේ විමසන්නේ. නැහැට දැනෙච්ච ගඳ උස්සේ මම ගිහිල්ලා ලෝකයක් හදනවා. අන්න දැන් ඔය ඇති වෙන්නේ මොකක්ද? නුවණින් විමසීම. මගේ භාවනා කමඨාන කුමක්ද? ලෝකයා කෙරෙහි මෛත්‍රී සිත පැතිරවීමයි. දැන් ඔන්න මනසේ රිද්මය, රටාව, ලක්ෂණ අපිට දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අවබෝධ ඥානය අංග ලෙසින්
මේ බෝධ්‍යංග ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි පින්නතුනේ බෝධ්‍යංග කොටසේ ධම්මවිචය සම්බෝධ්‍යංගය. ධම්මවිචය කියන්නේ අනුව නුවණින් විමසීමයි. මෙන්න මේ ලක්ෂණය තමන් තුළ පවතින විට නුවණින් විමසීම පවතින බව දැනගන්නවා. තමා තුළ එහෙම ස්වභාවයක් ඇතිව තියෙන විට ඒ ඇතිව තිබෙන ස්වභාවය දැනගන්නවා. නොපවතින කල්ලි නොපවතින බව දැනගන්නවා. නොපවතී නැති වූ විට නැති වෙච්ච බව දැනගන්නවා. ඊළඟට නැති වුණු දේ උපදින ආකාරය දැනගන්නවා. උපන් දෙය පූර්ණත්වයට පත් වී මේ බෝධ්‍යංග ධර්මය පූර්ණත්වයට පත් වූ බව දැනගන්නවා. මෙසේ නුවණින් විමසීම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධම්මානුපස්සීවයි වාසය කරන්නේ. මෙසේ පින්නතුනි නුවණින් විමසීම කියන මේ කාරණය පිළිබඳව ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අජ්ජත්තං වා තමා තුළ මේ ලක්ෂණය පවතින විට මේ ධර්මතාවය පිළිබඳව මේ ලොව පවතින ධර්මතාවයක්. බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. තමා තුළින් මේ කාරණය දකිනවා වගේම අනුන් තුලත් මේ ලක්ෂණයමයි. අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. තමා තුලත් අනුන් තුලත් මේ ලක්ෂණය පවතින එක ලෝකයේ ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ ලක්ෂණය කුමක්ද කියලා බලන්න. සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. මේ ධර්මතාවය සමුදය වෙනවා. හට ගන්නවා. සමුදය කියලා කියන්නේ මේ ලෝකයේ අවබෝධයෙන් නුවණින් විමසලා බලනකොට මේ හිතේ නුවණින් විමසීම කියන කාරණය පිළිබඳවත් සමුදය කියලා කියන්නේ පින්නතුනි හටගන්න ආකාරය. නුවණින් විමසීම හටගන්න ආකාරය අවබෝධයෙන් දකිමින් ධම්මේසු විහෙරති. මේ ධර්මතාවය පිළිබඳ වාසය කරනවා. ඔය පින්නතුනි මේ මනසේ ස්වභාවයයි රිද්මයයි රටාවයි ලක්ෂණයයි හරියටම දැනගන්න. හරියටම විමසන්න. එය සමුදය වෙනවා. සමුදය වූ දේ වය වෙනවා. වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. වය කියන්නේ ඇති වෙච්ච දේ. අනේ මට මේ වෙනකොට නම් හොඳට නුවණින් විමසීම කියන එක තියෙනවා. ඒක හැමදාම පවතින්නේ නැහැ. ඒකට ඔබ කනස්සල්ලට පත් වෙලා වැඩක් නැහැ. එකඟ වෙච්ච ඔබේ හිත ආපහු විසිරෙනවා. ඒ හිතේ ස්වභාවයයි ධර්මතාවයයි. නුවණින් ඒ පිළිබඳව සතිමත් වීම ඔබ භාවනාවෙන් ලබන ඵල පිළිබඳව ඔබ සමාහට කියනවා අනේ මට හොඳට සිත සමාධිගතව ඉන්න පුළුවන් වුණා. දැන් එහෙම බෑනේ. එවිට ඒ පිළිබඳ කනස්සලු වීම නොව එහි ධර්මතාවය දකින්න. ධම්මවිචය දැනගන්න. ඒ මේ හිතේ ස්වභාවයයි ධර්මතාවයයි. සමුදය වෙන දෙය වය ධම්මානුපස්සීවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අභාවයට යන ආකාරය. අපිට සමහරට ලෝකේ ගොඩාක් ඇත්ත පෙනෙනවා. ඇතිවීම, නැතිවීම, බැඳීම, ආලය, රාගය, ද්වේෂය මේව පිළිබඳ අපිට ගොඩාක් ඇත්ත පෙනෙනවා. ඒ පෙනෙන එක සමහර වෙලාවට නැති වෙලා ගිහිල්ලා වෛරයෙන්ම ද්වේෂයෙන්ම දවස ගෙවෙනවා. සමුදය වුණේ වය වෙනවා. අභාවයට යනවා. ඒක ලෝකේ ධර්මතාවයයි. අභාවයට යන ආකාරය ධම්මානුපස්සීවා. කොහොමද දකින්න කියන්නේ? ධම්මානුපස්සීවා. අවබෝධයෙන් දකින්න. එවිට ඔබ කලබල නැහැ. ඔබ නිශ්චල කෙනෙක්. ඔබ සමාධිගත වුණු කෙනෙක් බවට නැවතපත් වෙනවා. සත්‍ය දකින්න විට. එහෙනම් සමුදය වෙනවා මේ ධර්මතාවය වය වෙනවා. අභාවයට යන ආකාරයත් දැනගෙන ධර්මතාවය කෙරෙහි වාසය කරනවා. ඊළඟට සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මේ ධම්ම විචය පිළිබඳවත් සමුදය වය තේරුම් අරගෙන වාසය කරනවා. එහෙම වාසය කරනකොට අත්ති ධම්මාතිවා පනස සතිපච්චුපට්ඨිතා හෝති. මොකද වෙන්නේ පින්නතුනි? අත්ති ධම්මාතිවා. මෙන්න මේ ධර්මතාවයේ පිළිබඳව ඥානවන්ත යෝගාවචරයාට එහෙමත් නැතිනම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට ධම්ම විචය නුවණින් විමසීම කියන මේ කාරණයත් ඒ නුවණින් විමසීම කියන මේ බෝධ්‍යංග ධර්මයක්
අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අත්ති ධම්මාතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. ඒකත් නিত্য සුඛ ආත්ම එකක් නෙවෙයි. එයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගෙන සතිපච්චුපට්ඨිතා හෝති. අර පිහිටපු සිහිය තව තවත් බලවත්ව ශක්තිමත්ව ගොඩනගා ගන්නවා. සිහිය බලවත්ව පිහිටවා ගන්නවා. දැන් බලන්න පින්නතුනි සිහිය වැඩෙන විදිය. අත්ති ධම්මාතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති. මෙන්න මේ රටාව මේ ධර්මතාවයේ නුවණින් විමසීම කියන මේ ධර්මතාවය පිළිබඳවත් නিত্য සුඛ ආත්ම වශයෙන් නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ධර්මතාවයේ නුවණින් විමසීම කියන බෝධ්‍යංග ධර්මයේ පිළිබඳවත් සිහිය ඊටාම හොඳට පිහිටවා ගන්නවා. සතිපච්චුපට්ඨිතා හෝති. යාවදේව තවදුරටත් ඥානමත්තාය අවබෝධය දියුණුවට. ඥානමත්තාය කියලා කියන්නේ අවබෝධයේ දියුණුවට. පතිස්සතිමත්තාය සිහිය දියුණුවට. මොකටද මේ ඥානමත්තාය කියලා කියන්නේ? අවබෝධයේ දියුණු වෙනවා. පතිස්සතිමත්තාය කියලා කියන්නේ සිහිය දියුණු වෙනවා. බලන්න සිහිය සිහි කල්පනාව බවට පත් වෙනවා. අනිසිතෝච විහෙරති. එවිට පින්නතුනි ලෝකයේ කෙරෙහි මුලාවල් හදාගන්නේ නැහැ. මොකක්ද මේ අනිසිතෝ කියන වචනේ අපි නිතර සෑම දේශනාවකදීම අපි සාකච්ඡා කළා. එයින් අදහස් කරන්නේ පින්නතුනි අනිසිතෝච කියලා කියන්නේ මුලාවක් තියෙනවා අපි මේ ලෝකේ. මම මගේ ආත්ම ඔන්න ඔය ටික නැති වෙලා බලන්න පින්නතුනි. අන්න අර ධම්මවිචය සම්බෝධ්‍යංගය කියන බෝධ්‍යංග අංකුරයේ වැඩෙන්න අපිට ලෝකේ ඇත්තක් තේරෙනවා. මොකක්ද මේ ඇත්ත? මොකක්ද මේ වැටහෙන සත්‍ය? මොකක්ද මේ අවබෝධ වෙන යථාර්ථය? මේ ලෝකේ මගේ ආත්ම වශයෙන් කිසිවක් නැති බව. අනිසිතෝ මෙතෙක් මුලා වී සිටි මට මෙතෙක් මුලා වුණු මා මුලාවෙන් මිදෙනවා. අනිසිතෝච විහෙරති. මම කියලා දෙයක්, මගේ කියලා දෙයක්, මගේ ආත්ම කියලා දෙයක් ද්වේෂයේ හැටියට හැදෙන, රාගයේ හැටියට හැදෙන, මෝහයේ හැටියට හැදෙන, වෛරයේ මේ ආදි වශයෙන් 1500ක් කෙලෙස් වලින් ලෝකය අල්ලගන්න බව. අල්ලන්න මම කියලා කෙනෙක්, මගේ කියලා දෙයක්, මගේ ආත්ම වශයෙන් කිසිවක් නැති බව දැනගෙන විහරති වාසය කරනවා. එහෙම වාසය කිරීම තුළ කොයි තරම්නම් හිතට නිදහසක් ලැබෙනවද? කොයි තරම්නම් හිත ශාන්ත වෙනවද? කොයි තරම්නම් හිත නිදහස් සිතක් බවට පත් වෙනවද? හොඳට ධම්මවිචය පිළිබඳව සතිමත් වෙමින් ලෝකයේ දෙස බලන්න. අනිසිතෝච විහෙරති. එසේ මුලාවෙන් නැගිටි විට මේ ලෝකයේ පවතින මේ යථාර්ථය අවබෝධ වූ විට අපිට වැටහෙනවා ලෝකය කෙසේද දැකිය යුත්තේ කියලා. අන්න ඒ අවබෝධය ඇති වෙනකොට පින්නතුනි නච්ච කිංචි ලෝකේ උපාදීයති. ලෝකේ උපාදාන හැදෙයිද? නෑ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් ලෝකයේ දෙස බලන එක නොව ධම්මවිචයට අනුව විමසලා බලනවා. එතකොට නච්ච කිංචි ලෝකේ උපාදීයති. උපාදාන හදන එක නතර කරනවා. දැඩි ආලයන්, දැඩි ද්වේෂයන්, දැඩි වෛරයන් අපේ හිතින් අතු ගෑවිලා යනවා. අයින් වෙලා යනවා. උපාදාන නැහැ. බැම්මක් නැති තැන පූර්ණ නිදහසක් එනවා. නචකින්චි ලෝකේ උපාදීයති. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු මෙපරිද්දෙන් මහණෙනි භික්ෂුව ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධර්මතාවයේ පිළිබඳව නුවණින් විමසීම පිළිබඳව ධම්මවිචය සම්බෝධ්‍යංගය පිළිබඳව අවබෝධ ඥාණයෙන් දකිමින් නුවණ වඩමින් දියුණුවට පත් වෙනවා කියන එකයි භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම. ඒ නිසා මේ පුණ්‍යවන්ත මොහොතේ අපි පිළිවෙලින් මේ සතර සතිපට්ඨානයේ කායානුපස්සනාව 14 ආකාරයකින් දේශනා 14කින්ම ශ්‍රවණය කළා. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවේ අපි
සාකච්ඡා කරන නීවරණ කොටසත් කන්ද කොටසත් ආයතන කොටසත් සාකච්ඡා කරලා අපි දැන් බෝධ්‍යංග කොටසේ අද දෙවන දේශනාවයි ධම්මවිචය සම්බෝධ්‍යංගය. දැන් ඔබට මේ ධම්මවිචය කියන්නේ කුමක්ද? එහි යථාර්ථය කුමක්ද කියලා වැටහෙනවා. ඒ නිසා මේ ධර්මතාවය නුවණින් විමසලා බලන්න. ලෝක ධර්මතාවයන් පිළිබඳව. එවිට ඔබට ලෝකේ බැඳීම් වලින් මිදී, උපාදාන වලින් මිදී ඔබ හිතන්න කොහෙද ඔබ රැඳෙන්නේ? ඒ තමයි ඔබ නොවිඳි අමා සුවය, ඔබ නොවිඳි අමා සැපය, ඔබ නොවිඳි නිවන, අවේදිත සුවය. අන්න පින්නතුනේ මේ ලෝකේ ධර්මතාවය ධම්මවිචය සම්බොජ්ජංග තමා තුළ පවතින කල්ලි පවතින බවත්, තමා තුළ ඇති විට ඒක පැවතගෙන යන විදිය, පවතගෙන යන විදිහත්, නොපවතින කල්ලි නොපවතින බවත්, නොපැවති ඒ නැති විට නැති බවත් අවබෝධ ඥානයේ අංගයක් ලෙස මනාකොට දැනගෙන වාසය කරන විට යම් ආකාරයකින් නැති නුවණින් විමසීම උපදින විට උපදින බව දැනගන්න පුළුවන්. උපන් නුවණින් විමසීම නැමැති බෝධ්‍යංග ධර්මයේ පූර්ණත්වයට පත් වූ බව දැනගෙන වාසය කිරීමයි භාග්‍යවතුන් වහන්සේ මේ බෝධ්‍යංග කොටසේදී ධම්මවිචය සම්බොජ්ජංගයේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ. අන්නේ ධම්මාවත නුවණින් ගමන් කරමින් සංසාර විමුක්තියට, නිවනට උපකාරයක් කරගන්න හැටියට ඔබට සිහිපත් කරමින් ඔබ හැමදෙනාටම මේ උතුම් ධර්මානුශාසනය නිවනටම නිවන් දොරගුළු විවර කරන්නට අංශු මාත්‍රයකින් හෝ උපකාරයක් වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සැමට උතුම් ධර්මාවබෝධයම සැලසේවා. මේ උතුම් සද්ධර්මයට පිළිවෙලින් මේ දේශනා පෙළට ලක්කඬ සිත නිවන බුදු බණ ඔස්සේ සද්ධර්ම ශ්‍රාවක වන ඔබට අපි කවදත් මෙත් සිතින් සිහිපත් කරනවා. මේ අපි සාකච්ඡා කරන ධර්ම කරුණු පිළිබඳව මේ දේශනාවන් වලට අදාළව ඔබට යම් ගැටලු ප්‍රශ්න ඇතිවන්නේ නම් ඒ වගේම ඒ පිළිබඳ විමසන්නටත්, ඒ වගේම අප මේ පැවිදි ජීවිතයේ මේ ලොවට යහපත පිණිස, ලොවට වැඩ පිණිස, ලොවට ආශිර්වාද පිණිස මේ මහා භද්‍ර කල්පයේ ගත වෙන මේ සිව්වන අන්තක් කල්පයේ ආයුෂ පිරිහෙන, ගුණ පිරිහෙන, වටිනාකම් මිනිස් වටිනාකම් පිරිහෙන මේ කාලයේ ලොවට යහපත පිණිසම මේ මහා භද්‍ර කල්පයේ පහළ වුණු සිව් මහ බුදුවරුන්ගේ අනන්ත ගුණ සුවඳ සිහි කරලා ඉදි කරන මහා භද්‍ර කල්ප විහාරය, ඒ උතුම් කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම බුදුරජාණන් වහන්සේලා මේ ලොවට පෙන්වා වදාළ මේ උතුම් ධර්මතාවය ලොවට භාග්‍ය පිණිසම, සැනසෙල්ල පිණිසම, ශාන්තිය පිණිසම පවතිවා කියන උතුම් සිතින් ඉදිවෙන ඒ මහා භද්‍ර කල්ප විහාරය සඳහා ඔබට සදැහැති දායකත්වයේ දරන්නට සිතුවිල්ලක්, ධර්ම පරිස්කාර ලෙසින් සිතුවිලි පහළවන්නේ නම් ඒ සඳහා ඔබට කටයුතු කරන්නටත්, ඒ වගේම ලොව ධර්මතාවය, මේ ලොව පවතින මේ සදාතනික ධර්මතාවය, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ලක්ෂණය, ලොව පවතින ධර්මතාවය පිළිබඳව ලොවට හඬගා කියන මේ උතුම් 84000ක් ධර්මස්කන්ධේ ගුණ සිහි කරගෙන ඉදිවෙන ධම්මචේතිය ලොවට යහපත පිණිසම පවතිවා කියන සිතින් මේ සම්බුද්ධ ශාසනයෙහි පිහිටවන්නට, ඉදි කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබට සදැහැති දායකත්වයේ දරන්නට අවස්ථාව තිබෙන බව මෙත් සිතින් සිහිපත් කරමින් මේ රට සාමය, සතුට, සෞභාග්‍ය පිරුණු පුණ්‍යවන්ත වූ දේශයක් බවට පත් වේවා. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ජීවමාන බුදුන් බඳු ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ අනන්ත ආශිර්වාදයෙන් ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් රුවන්වැලි මහ සෑරදුන්ගේ අනන්ත ආශිර්වාදයෙන් සිංකඩගල පුරවර සියලු දෙවි මිනිසුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් වැඩ සිටින දළදා සමිඳුන් වහන්සේගේ අනන්ත ආශිර්වාදයෙන්
ශ්‍රී පාද පත්මේහි අනුහසින් ආශීර්වාදයෙන් තුනුරුවන් සතු මහානුභාව සම්පන්න ආශීර්වාදයෙන් එනම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් ධර්මයෙන් පිරෙන හිත් නිවි සැනසේවා. සංසාර විමුක්තිය පිණිසම මේ උතුම් දේශනාව උපකාරයක් වේවායි ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබට විමසීම් සඳහා අර මා මුලින් සිහිපත් කළ කාරණාවන් සමග සම්බන්ධ වන්නට 071 415 8939 අංකය ඔස්සේ 071 417 8939 අංකය ඔස්සේ අප විමසීමෙන් ඔබටද මේ මාහැඟි කුසල් සමග මේ ධර්ම ගැටලු යමක් වේ නම් ඒ පිළිබඳව විමසමින් ඔබේ ධර්මඥානෙ දියුණු කරගෙන නිවන් දොරගුළු විවර කරන්නට ඔබට මේ සෑම කුසලයක්ම ආශිර්වාදයක් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේ ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ආරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ අතුරුගිරිය අභයවීර ධර්මායතනය සහ රිදිමාලියද්ද පුරාණ විහාරය යන උභය විහාරාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොළඹ දිස්ත්‍රික් පාලි ගුරු උපදේශක කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 07 06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේ ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.